ඒ දහම පවත්වන විදිහට අපිට හම්බෙලා තියනවාද? කියන්නේ දැන් ත්‍රිපිටකය ගත්තත් සූත්‍රය ගත්තත් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩමක් විදිහට. නමුත් ඒක ජීවිතෙන් යෙදෙන පැත්තයි අපි ගන්න අවශ්‍ය වෙන පැත්ත. අපේ ජීවිතේ කොතන ගැනද මේ කතා කරන්නේ කියලා. දෙයක් ඉගෙන ගන්නවට වැඩිය අත්‍යවශ්‍යම දේ තමයි අපේ ජීවිතයේ ඒ තැන යෙදෙන්නේ කොතනද කියන එක ගැන අපි අවබෝධ කරගන්න එක. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ සිල් රකින්න කියලා දේශනා කරන්නත් නෙමෙයි. භාවනා කරන්න කියලා කියන්නත් නෙමෙයි. දන් දෙන්න මේවා පින් මේ දේවල් කරන්න කියලා කියන්න නෙමෙයි. යම් අර්ථයක් ලෝකේ තියෙනවා මේ ලෝකයාට නොපෙනෙන ඇත්ත පෙන්වන්න නොපෙනෙන අර්ථය පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ. මේ ඇත්ත මොකද්ද කියලා බැලුවොත් අපිට වචන ටිකෙන් ගත්තොත් අපිට කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකේ ඇත්ත හතරක් තියෙනවා ආර්ය සත්‍ය ධර්ම හතරක් තියෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ. මොකද්ද චතුරාර්ය සත්‍ය? අපි දන්නවා දුක, සමුදය, නිරෝධය, මාර්ගය. මේ ටික තමයි චතුරාර්ය සත්‍ය. දුක කියලා කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං මේ අපිට ලෝකේ එනවා කියලා යම් තාක් දුකක් තියෙනවා නම් ඉපදෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, මහලු වෙන එක මේ දුක් තියෙනවා නම් මේක දුක කියලා අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් ඇත්තටම දුක කියන එක දුක තමයි. නමුත් ඒ දුක මේ ශාසනයෙන් බාහිරව තියෙනවා. ඕන කෙනෙකුට දකින්න පුළුවන් ඉපදෙන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මරණයටපත් වෙන එක දුකයි කියලා. ඒකෙදි මම අර මතක් කරේ මම යමක ප්‍රකරණය කරයි කියලා ඒකේ බොහොම වැදගත් කාරණයක් කියනවා චතුරාර්ය සත්‍ය බෙදලා දක්වනකොට. දුක්ඛ සත්‍ය විස්තර කරනකොට දුක්ඛ සත්‍යයි දුකයි ගැන විස්තර කරනවා. දුක ගැන විස්තර කරනකොට දුක කියනවා යම් කායික දුකක් තියෙනවා නම් චෛතසික දුකක් තියෙනවා නම් මේක දුක. කායික දුකක් තියෙනවා නම් චෛතසික දුක. කායික දුක මොකද්ද? බඩගින්න සාපිපාසාවේ ඉඳලා තුවාල ලෙඩ රෝග කැන්සර් මේ ඕන දෙයකින් එන වේදනාවක් තියෙනවා නම් මේ කයට වැළඳෙන ලෙඩ දුක් කරදර මේ ඔක්කොම කායික දුක. ඊට පස්සේ දුව පුතා ලෙඩ වෙන දුක, අම්මා තාත්තා ලෙඩ වෙන දුක, දුව පුතා කියන දේ අහන්න නැති දුක, අනිත් අය බනින නිසා බැනුම් අහන්න වෙන එකෙන් ලැබෙන දුක, මානසික පීඩාව, පීඩනේ මේ හැම දෙයක්ම චෛතසික දුක, හිතට දැනෙන දුක. දැන් කායික දුකයි චෛතසික දුකයි තමයි දුක කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහනකොට දුක්ඛ සත්‍ය විස්තර කරනකොට කියනවා කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තවත් දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යයි කියනවා. කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තවත් දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය කියනවා. අන්න ඕක තමයි මේ ශාසනයෙන් බාහිර නැති දුක් දේ. අපිට කිව්වේ බුදුරජාණන් වහන්සේ දුක පිරිසිඳ දකින්න කියලා කිව්වා. මේ කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තවත් දුකක් තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කිව්වා. දැන් මොකද්ද කායික දුකයි චෛතසික දුකයි අතහැරලා තියෙන දුක? කයින් විඳින්නෙත් නැත්තම් හිතට දැනෙන්නෙත් නැත්තම් ඒක කොහොමද දුකක් වෙන්නේ? මොකද්ද ඒ දුක? පංච පාදානස්කන්ධ දුක එහෙම නැතිනම් අපි අපේ ජීවිතයේ පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මෙතන පාත්‍රයේ තියෙනවා. කාටවත් දුකයිද? කාටවත් දුක පාත්‍රයේ තියෙනවා. තියෙන එක කාටවත් දුක නැහැ. කායිකවත් දුක නැහැ, චෛතසිකවත් දුක නැහැ. දැන් පාත්‍රයේ තියෙන බව නිසා බොහොම ගැඹුරු කාරණාවකට එන්නේ පාත්‍රයේ තියෙන බව නිසා. ඉස්සෙල්ලා දකින්න ඕන ඔයගොල්ලන්ට පාත්‍රයේ තියෙන්නේ කොහොමද කියන එක ගැන. පාත්‍රයේ තියෙන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම කොහොමද පාත්‍රය හම්බුනේ? මෙහෙම හිතන්නකෝ. බාහිර ආලෝකයක්
බාහිර රූපෙට පතිත වෙලා වැටිලා එතනින් ඇති වෙන පරාවර්තන ආලෝකයනේ ඇහැට වැටෙන්නේ. ඇහැට වැටෙන්නේ පරාවර්තන ආලෝකය. දැන් මේ බාහිර ආලෝකේ බාහිර රූපෙට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයේ තියෙනවද පාත්‍රයක්? ආලෝකේ පාත්‍ර තිබුණාද? ආලෝකේ පාත්‍ර තිබුණේ. එහෙනම් කොහොමද ඇහෙන් පාත්‍රය දැක්ක කියන්නේ? ඇහැට පාත්‍ර පෙනුනේ නැහැ. ඇහැට පෙනුනේ පාටක්, වර්ණ සටහනක්. නැතිනම් මේ ආලෝක සංඥාවක් ඇහැට පෙනුනේ. ඇහැට පෙනුන මේ ආලෝක සංඥාව නිසා ඇති වෙනවා මනසේ කාරණා දෙකක්. ඒකට කියනවා මේ චක්කු ප්‍රසාදය කියලා තියෙනවනේ මේකේ ඔපය. ඔපය නිසා ඇති වෙනවා කාරණා දෙකක්. මොකද මේ ඔපය බිඳෙනවා. හරියට අපි කිව්වොත් එහෙම නෙගටිව් එකක් රීල් එකක කැමරා පරණ කැමරාවේ මොකද්ද තියෙන්නේ රීල් එකක් තියෙනවා. මේකෙන් ෆොටෝ එකක් ගැහුවාම මොකද වෙන්නේ? අර බාහිර ආලෝකයට අනුව නෙගටිව් එක පිච්චෙනවා. ඒකනේ අපිට අර පටියක් තියෙන අර පිච්චුණු ඒ පටිය. එතකොට අන්න ඒ වගේ මේ ඇහැ මේ ආලෝකයට සංවේදී මේක පිච්චෙනවා. මේක බිඳෙනවා. මේ බිඳුණු බව නිසා තමයි වේදනාවක් හටගන්නේ. වේදනා සංඥා දෙකක් හටගන්නේ මේ බිඳුණු බව නිසා. මනසෙන් හිතනවා මේ වේදනා සංඥා දෙක හැදුවේ මේ වේදනා සංඥා දෙක තියෙන්නේ මොකද්ද? දැනගත්ත වේදනා සංඥා දෙක ගැන හිතනවා. හිතන්න තියෙන්නේ යා ළඟ රැස් කරගෙන තියෙන දේ. අතීතේ ඉඳලම රැස් කරගෙන තිබුණා නම් අපි මේ වගේ රූපයකට පාත්‍රය කියලා අපි රැස් කරගෙන තිබුණ පාත්‍රය තමයි දැන් දැනගන්නේ. එතකොට ඒ පාත්‍රයේ ඉපදුනේ කොහෙන්ද? හිතෙන්. හිතෙන් පාත්‍රයේ දැනගන්න දැන් මේ ඇහැයි මේ පතිත වුණ ආලෝකේ වැය වෙලා නැද්ද? පාත්‍රය කියලා දැනුම ඇති වෙනකොට හිතේ ඒ දැනුම ඇති වෙන මොහොත වෙනකොට මේ ඇහැයි මේ පාත්‍රේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නැද්ද මේ ආලෝකේ? මම කියන්නේ දැන් ටෝච් එකක් ගහලා නිවලා ආයෙ ටෝච් එක ගහනකොට ආයෙ තියෙන්නේ පරණ එළියෙමද? නෑ අලුතෙන්මයි. එතකොට මේ දැන් මේ පතිත වුණ ආලෝකය ආයෙ දෙවෙනි පාර පතිත වෙන්නේ නෑ. මේ ගියපු තප්පරේ ආයෙ ගන්න පුළුවන්ද? ආයෙ ඒ තප්පරේ එන්නේ. මේ ඇහැ රූපය කියන දෙක වැය වෙලා තමයි හැම වෙලාවකදීම හැදුවේ. පාත්‍රය කියන දැනුම ඇති වෙනකොට මේ දෙක වැය වෙලා මේ දෙක ගෙවිලා ඉවරයි. ඉවර තැනක මේ දැනුම ඇති වෙනවා. දැනුම විතරක් නෙමෙයි අපිට ඇති වෙන්නේ. පාත්‍රයේ එළියේ තියනවා කියලා තියනකම හිතෙන් ගෙනල්ලා දෙනවා. අපි හිතනවා හිතෙන්ම පාත්‍රයේ එළියේ තියනවා කියලා. දැන් පාත්‍රයේ සම්පූර්ණම හදලා දෙන්නේ Tamange මනසේ. දැන් ඔය ඇත්ත නොදන්නාකම නිසා තමයි අපිට ලෝකේ ඇති බවට මේ හම්බෙන්නේ. එතකොට මේ ලෝකේ ඇති බවට හම්බෙන කම හැම වෙලාවකදීම ඒකට කියන නොදන්නාකම. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදලා දෙන දෙයක් නොදන්නාකම. දැන් කිව්වොත් වටාපත ගමුකෝ. වටාපත ටිකක් ඔයගොල්ලොන්ට දකින්න පුළුවන් ওই පැත්තට මෙහෙම නැමිලා තියෙනවා. පේනව නේද කාටත් ටිකක් ওই පැත්තට නැම්මක් තියෙනවා. එතකොට දැන් මම කියපු නිසා ඔයගොල්ලෝ ඔක දැක්කා. වටාපතේ නැම්මක් තියෙනවා කියලා මම ඔයගොල්ලොන්ට දැන් කියපු නිසා ඔයගොල්ලෝ මේක දැක්කා. දැන් මේක මම නොකිය ඉඳලා ඔයගොල්ලොන්ට මෙතනදී ඔය ගැන කතා නොකර ඉඳලා පස්සේ දවසක මම අහනවා ඔයගොල්ලෝගෙන් කතා කරලා මම එදා අරගෙන ආපු වටාපතේ මේ පැත්තට මෙහෙම පොඩ්ඩක් නැම්මක් තිබ්බ දැක්කද කියලා අහුවොත් ඔයගොල්ලෝ මොකක් කියයි? නෑ දැක්කේ නෑ හාමුදුරුවනේ කියයි. ඇත්තටම දැක්කේ නැද්ද? දැනගත්තේ නැද්ද? දැක්කා, පෙනුණා, දැනගත්තේ නෑ. පෙනුණා දැනගත්තේ නෑ. මෙතන මේ රූපේ ඔයගොල්ලෝ දැනගත්තා. මේ රූපේ පේනකොට එක සමාන විදිහටම නෙමෙයිද මේකත් පෙනුනේ. මේ මොහොතේම ඔයගොල්ලෝ මේ පැත්ත බලාගෙන ඉන්නකොට මේකයි මේ රූපේ දෙකම එකට නෙමෙයිද ඇහැට පේන්නේ, ඇහැට පතිත වෙන්නේ? එකටමයි පේන්නේ. එකට පතිත වෙනකොට ඇහැට එකට පේනකොට ඕගොල්ලෝ දැනගත්තේ මේ රූපේ විතරයි. මේකේ මේ බව දැනගත්තේ නැහැ.
එතකොට දැකීමක් විතරයි කියලා කියන්නේ ඕගොල්ලොන්ට දැකීම කියන තැන දකින්න මෙතනයි ඒක සමාන විදිහටමයි දැකලා තියෙන්නේ. මෙතන ඕගොල්ලොන්ට දැන් දැක්කත් දැනගත්තේ නෑනේ. මම කියපු නිසා දැන් ඕගොල්ලෝ හිතුව මිසක දැන් මේක දැක්කට දැනගත්තේ නෑ. ඕගොල්ලෝ හිතින් දැනගන්න නැත්නම් මේ රූපේ මේකත් එකයි එක සමානමයි දැනගන්නේ. ඒක නිසා කියනවා දිත්තේ දිත්ත මත්තං. දැකීම මාත්‍රයක් විතරයි. දැකීම තුල දැනගන්න දේවල් ඇත්තේ නෑ. අපිට ගස්ගල්, ගෙවල් දොරවල්, යාන වාහන දකින්න බෑ. අපිට පුළුවන් දැනගන්න විතරයි. ඔබ කිව්වහම තේරෙන්නේ නැහැ ගොඩාක්. ඒ කියන්නේ සියුම් කාරණයක් නේද? අර එක මහත්තයෙක් මුලින් දැන් තේරෙනවා කියලා අහනවා. ඊට පස්සේ දැන් අපි ඉන්නකන් තේරෙනවා කියනවා. හරි ඒක තමයි කියනවා. ගියාට පස්සේ හාමුදුරුවෝ කොච්චර කිව්වත් මේ අල්ලපුවාම තියෙන්නේ. මේක නැත්තේ කොහෙද? මේ නෑ කිව්වට. ගියාට පස්සේ කියනවා මේ තියෙන්නේ. හාමුදුරුවෝ නෑ කියලා කියාට හරියන්නේ මේ තියෙනවානේ. කියලා ගියාට පස්සේ කියනවා. ආපහු මම දෙවෙනි පාර ආවම කිව්වම දැන් ආයෙ පිළිගන්නවා. හැබැයි ආයෙත් ගියාම කියනවා නෑ මේ තියෙන්නේ කියලා. අපිට හිතෙන් ගෙනල්ලා දෙන්නෙම තියෙන බව. හැම වෙලාවකදීම මේ ඇති බව තමයි ගෙනල්ලා දෙන දේ. ඇති බව මොකද්ද? මනසේ තියෙන ලක්ෂණය අපි හැම වෙලාවකදීම දකින්නේ දැනගන්න බව එළියෙන්. හිත ඒ තරම් වේගවත්. අපි හිතන්නේ පාත්‍රයේම දකින්නවා කියලා. ඇත්තටම දැකීම නිසයි පාත්‍රය හැදෙන්නේ. දැක්ක තැනක දැකීමේ පාත්‍රයේ තිබ්බේ නෑ. පාත්‍රයේ දකින්න පුළුවන්කම අපි කාටවත් තිබ්බේ නෑ. පාත්‍රයේම දකිනවා නම් මේ ලෝකේ පාත්‍රයේ ජීවිතේටවත් දැකලා නැති අහලවත් නැති මිනිස්සෙක් ආවොත් එයාට පාත්‍රයේම පේන්න ඕනේ. අපිට වගේම පාත්‍රයේ තියනවා කියලා පාත්‍රය කියලාම දැනගන්න වෙනවා. නමුත් එයාට පාත්‍රයේ පේන්නේ නෑ. කවදාවත් පාත්‍රයේ පේන්නේ හැම වෙලාවකදීම පාත්‍රය කියලා කියන්නේ තමන්ගේ මනසෙන් උපද්දපු දේ මිසක එළියේ තියෙන දේ නෙමෙයි. එළියේ තියෙන දේ නෙමෙයි කියන්නේ මේ කියන්නේ මේ ධාතුව නෑ කියන්න නෙමෙයි, මේක නෑ කියන්න යනවා නෙමෙයි මේ. පාත්‍රයේ පේන තැන තියෙන ඇත්ත ගැන මේ කතා කරන්නේ අපිට. පාත්‍රයේ පේන තැනක මේ පෙනෙන බව හැම වෙලාවකදීම පාට ටිකක් වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. ඒ පාට ටික වර්ණ සටහන් මාත්‍රය අරඹයා පාට ටික අරඹයා නැතිනම් ආලෝකයේ අරඹයා මනසේ ඇති කර ගන්නවා පාත්‍ර බව. අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා දකින්නකොට පුංචි කාලේ ඉඳලා හිටපු ළමයා දකින්න පුළුවන්. දැන් අම්මට පුළුවන් පුංචි කාලේ ඉඳලා හිටපු දුව දකින්න පුළුවන්කම තියෙනවා. දැන් පුංචි කාලේ ඉඳලා හිටපු දුව ගෙනල්ලා දුන්නේ පුංචි කාලේ ඉඳලා හිටපු දුව. ඒ ටික කොහෙන්ද? පුංචි කාලේ තාම තියෙනවද? ඇහැට අනාත්ම රූපේ පේනකොට ඇහැට පාට ටිකක් පේන තැනකදී හිතෙන් ගෙනල්ලා දෙනවා පුංචි කාලේ ඉඳලා හදපු දුව. පුංචි කාලේ ඉඳලා හිටපු තැනට එනකන් රැස් වෙනවා. දැන් ඕගොල්ලොන්ට මේ රූපය දැන් රැස් වෙලා තියෙනවා කොතෙන්ට එනකන්ද? Tamange ගෙදෙට්ට ඇවිල්ලා බණ කිව්වා කියන තැනට එනකන් රැස් වෙනවා. ඊළඟ දවසකදී ඕගොල්ලෝ හදිස්සියේ ඉන්ටර්නෙට් එකේ හරි ටීවී එකේ හරි දැක්කොත් අර අපේ ගෙදෙට්ට ආපු හාමුදුරු පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා. ඇයි පෙන්වන්නේ? ආශ්‍රව ටික කෙලස් ටික පිරීලා දැන් ගෙදෙට්ට ආපු තැනට එනකන් පිරීලා තියෙනවා. එදාට ඒ වර්ණ සටහන ඇහැට ගැටෙනකොටම ඕගොල්ලෝ හිත ඉදිරිපත් කරන්නේ කොතනින්ද? ගෙදෙට්ට ආවා කියන තැනට එනකන් හිතෙන්. එතකොට ගෙදෙට්ට ආපු බව ගෙනල්ලා දුන්නේ Tamange මනසේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම අපි අසුරු කරන්නේ. කොටින්ම අපි මේ මනෝවිඤ්ඤාණය කියන ටැංකියෙන් එළියට එක චුට්ටක්වත් ගිහිල්ලා නැහැ. ඇතිනම් අපේ මනස කියන මේ ටැංකියෙන් එළියට මේ වාජනෙන් එළියට එක පොඩ්ඩක්වත් අපි ගිහිල්ලා නැහැ. අපි ජීවත් වෙලා තියෙන්නේ අපේ මනස තුලම. කියන්නේ හිතින් හිතක්ම දැනගන්නවා. ඒ හිත ඉතුරු නැතුවම නැති වෙනවා. අපි හිතනවා රූපය ඇති බවට. කෙනෙක් බනිනවා. බනිනකොට වචනේ ඇහෙනවා. ඇහෙන වචනේ හිතේ තියෙන ටික ඔක්කොම දැනගන්නවා. හිතේ තියෙන ටික දැනගෙන අපිට
දැනගත්ත දේ අපි හිතනවා එළියෙන් ආපු දේ කියලා. අරයා බණින් දේ දැනගන්නවා කියලා. ඇත්තටම දැනගන්නේ අපේ හිතේ තියෙන දේ. මම මොකද උදාහරණයකට කියන්නේ අපේ ආරණ්‍ය ඉන්දියාවේ හාමුදුරු දෙන්නෙක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ හාමුදුරු දෙනම ඉන්න තැන අපි දානශාලාවේ අපේ අයත් එක්ක කතා කර කර ඉන්නකොට මේ දෙන්න හයියෙන් hina වෙනවා එහා පැත්තට වෙලා. ඊට පස්සේ අපි ඇහුවා ඇයි hina වෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ පාලි විතරයි තේරෙන්නේ පාලියෙන් කතා කළේ. මේ අපි හින්දි දන්නේ නැහැනේ. ඉතින් පාලියෙන් කතා කරන මේ දෙන්න කියනවා ඔය වචන ටික ඉන්දියාවේ ගිහිල්ලා කිව්වොත් ගුටි කාලා තමයි එන්න වෙන්නේ. ඔය වචන ටික ඉන්දියාවේ ගිහිල්ලා කිව්වොත් ගුටි කාලා එන්න වෙන්නේ. ඔය වචන ටික නම් කියන්න එපා කිව්වා එහෙ ගිහිල්ලා. ඇයි කියලා අහුවම ඒ ටික එච්චර හොඳ වචන ටික නෙමෙයි කිව්වා. දැන් අපි මේ කතා කරේ අපේ භාෂාවෙන් බොහොම හොඳ වචන ටික. දැන් හොඳ වචන ටිකක් කතා කරනකොට ඒගොල්ලෝගේ භාෂාවෙන් ඒක අශීලාචාර වචන ටිකක් වෙලා. දැන් හොඳ වචනයයි නරක වචනයයි තිබුණේ කොහෙද? තම තමන්ගේ මනසේ. අපි හිතන්නේ කියන දේම නරකයි කියලා. අපිට තේරෙන්නේ කෙනෙක් කෙලිම බනිනවමයි කියලා. ඇත්තටම බනිනව නෙමෙයි බැනුම හදා ගන්නවා අපි තුල. හරියට අර හාමුදුරු දෙන්න අපි කියන කතාවට තමන්ගේ මනසේ තියෙන ටික නෙමෙයිද හදාගත්තේ? ඒ දේ. අපිත් කරන්නේ අපේ මනසේ තියෙන ටික හදාගන්න එක. ඔබට ස්වාමීන් වහන්සේ කියන්නේ අර වෙනත් භාෂාවකින් අපිට කෙනෙක් බැනගෙන ගියා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒ දේ ගැන තේරුමක් නැහැ. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි බැන්නොත් අන්න දැන් තේරෙනවා. දැන් තේරුම් ගන්න බව තිබ්බේ කොහෙද? තමන්ගේ හිතේ. දැන් හිත නෙමෙයිද මේ දැනගෙන තියෙන්නේ. බැන්න කියනකොට වචනේ ඇහෙනකොට තමන්ගේ හිතෙන් සිහිපත් කරගන්නවා. ලෝකේ හදපු තේ නෑ තේ හදාගෙන බොන්නේ. බැනුම හදාගෙන අහන්නේ. කවුරුත් බනිනව නෙමෙයි ඇත්තටම අපි බැනුම හදා ගන්නවා. ලෝකේ වචන ටික විතරයි ප්‍රත්‍ය ටික හම්බෙනකොට බඩු ටික දෙනකොට සීනි තේකුල ටික එහා පැත්තෙන් හම්බෙනකොට තේක හදා ගන්නවා. වචන ටික එහා පැත්තෙන් ඇහෙනකොට බැනුම අපි තුල හදා ගන්නවා. අපි බැනුම හදා ගන්න නැති වුණා. බනින දුකක් විඳින්න වෙන්නේ නැහැ අපිට. බැනුම් අහන දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම අපි පේන රූපේ ආරම්භය දුක කියන එක අද අපේ ජීවිතේ හදාගන්න දේ. කොහොමද දුක හදාගන්නේ? දුක්ඛ සත්‍ය කියන තැනනේ අපි පැහැදිලි කරගන්න යන්නේ. දැන් පාත්‍රය කියලා ඇති බව අපි කාටවත් දුකක් උනේ නැහැ. නමුත් හොඳටම පැහැදිලිනේ පාත්‍රය කියලා දකින බව තමන්ගේ මනසේ උපද්දපු දැනගත්ත දේ. දැනගත්තේ මොකද්ද? එළියේ තියනවා කියලා දේ තමයි මේ දැනගත්තේ. අර නිරුද්ධ වෙච්චි ඉතුරු නැතුව නැති වෙලා ගියපු ඇහැ රූප දෙක වැය වෙලා ඇති කරපු මේ ඵලය අපි හිතන්නේ එළියේ තියනවා කියලා. මම ඔකට කියන්නේ රුපියල් 300ක් අරගෙන කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා. අපි හිතමු මෙහෙනම් ඩොලර් කියලා ඩොලර් 300ක් අරගෙන ගිහිල්ලා කඩේකින් බඩුවක් ගන්නවා. ඊට පස්සේ අපි මේ බඩුව පෙන්නලා කියනවා මේ තියෙන්නේ ඩොලර් 300. හරිද? නෑ. මේ තියෙන්නේ බහන්නේ ඩොලර් 300 වැය වෙලා ඉවරයි. අපි බඩුව පෙන්නලා ඩොලර් 100ක් කියනවා නම් මේ තියෙන 1 ඩොලර් 100ක් මේ තියෙන 1 ඩොලර් 100ක් මේ තියෙන 1 ඩොලර් 100ක් කියනවා නම් අපි වැරදි. අපි අද රූපේ පාත්‍රය කියලා කියන්නේ ඒකට. රූපේ තියනවා කියන එළියේ. මේ කියනවා අපි ඩොලර් 100ක් මේ තියෙන්නේ කියලා. නමුත් මේක ඉතුරු නැතුව වැය වෙලා තමයි අපිට මනසේ ඇති කරපු ඵලය මේ පාත්‍රය කියන දැනුම. අපි වියදම් කරන්න හරි අකමැති. ඒකින්ද අපි හැම වෙලාවකදීම රැස් කරගන්නවා. මොකද්ද රැස් කරගන්නේ? පාත්‍රය රැස් කරගන්නවා. අපි දකින්නේ නැහැ පාත්‍රය ඉතුරු නැතුව නිරුද්ධයි කියලා. ඇහැට රූපේ ගැටුණ තැනම ඉතුරු නැතුවම නිරුද්ධයි. මේ ඇති වුණ ආලෝකය ආයෙ පතිත වෙන්නේ නැහැ. ඇහැට ඒ ආලෝකෙ නෙමෙයිද අපි පාත්‍රය කියලා මෙහෙන් දැනගත්තේ. ඒ පතිත වුණ ආලෝකය ආරම්භය නෙමෙයිද පාත්‍රය හදාගත්තේ. පාත්‍රය හදාගත්තේ මේ ඉතුරු නැතුම් වැය වුණු ආලෝකේ නැතිනම් වර්ණ සටහන ගැන. එතකොට මෙහි පාත්‍රය හදාගත්ත පාත්‍රය අපි හිතනවා එළියේ තියනවා කියලා. මේ තියෙන කමට කියනවා භවය කියලා. මේ එළියේ තියනවා කියලා තියෙන බව හිතන කමට කියනවා භවය.
භවපච්චය ජාති. භවේ නිසා ඉපදිනවා. මොකක්ද උපදින්නේ? ඒ මොහොතේම මේ පාත්‍රයේ තියනවා කියලා තියෙන බවට හිතන කම නිසා ඒ මොහොතේම ස්පර්ශ ආයතන පහම හදනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ස්පර්ශ ආයතන පහම මේ මොහොතේ හදලා දෙනවා. හදනවා කියන්නේ මේ කන අලුතෙන් හැදෙනවා, නාසය හැදෙනවා, දිව හැදෙනවා නෙමෙයි. ප්‍රසාද රූප ටික අලුතෙන් හැදෙනවා. ප්‍රසාද රූප ටික අලුතෙන් හැදෙනවා. ප්‍රසාද රූප කියලා කියන්නේ බොහොම සියුම් මට්ටමක්. ඒ කියන්නේ මේ කයේ දැන් දිවේ තියෙන ප්‍රසාද රූපය අතින් අල්ලලා කියන්න පුළුවන්ද? බෑ. චක්කු ප්‍රසාදේ අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. ඇහැට ඇඟිල්ලෙන් යන කාටවත් චක්කු විඥානය දැනෙනවද? කාය විඥානය දැනෙනවද? කයට ඇඟට රිදෙනවද? නැතිනම් පෙනීම රිදිලා තියෙනවද කාටවත්? කයට දැනෙන්නේ අපිට. කාය විඥානය. චක්කු ප්‍රසාද මට්ටම හැම වෙලෙම අල්ලන්න පුළුවන් මට්ටමක් නෙමෙයි මේ ඔපය. ආලෝකේ පතිත වෙන බව තියෙන ඔපය. කාය ප්‍රසාදේ ලක්ෂණය තුනීව මේ අහුවෙන ස්පර්ශයේ දැනෙන ගතිය. මුළු කාය ප්‍රසාදයේම එකතු කළොත් එහෙම මේ ඇඟිලි තුඩක් අතරට ගන්න පුළුවන්. මේ කයෙම තියෙන දැනීම් සහගත ස්වභාවය. එච්චරයි. ඊට පස්සේ කනේ තියෙන සෝත ප්‍රසාදේ කියලා කියනවා මේ කන නෙමෙයි. මේකට සද්දේ ගැටෙලා සද්දේ පතිත කරගන්න සද්දෙට බිඳෙන මේ ගතිය. මේ ගති ස්වභාව පහ මේ මොහොතේම ඇති කරනවා. ඇයි ඇති කරන්නේ? තියෙන පාත්‍රය කියන මට්ටමේ විඳින්න පුළුවන් විදිහට. මොකද දැන් පාත්‍රය නිකන් නෙමෙයි අපේ මනසට ආවේ. තේරෙනව නේද කියන එක? තේරුන්නේ නැද්ද ගැඹුරු වැඩිද? වර්ණ සටහනක් ඇහැට පේනවා කියන තැන පැහැදිලිද? පාට ටිකක් ඇහැට පේනවා. ඇහැට පාට ටික පෙනෙන තැනක පාත්‍රය ගෙනාවේ තමන්ගේ මනසින් කියන එක පැහැදිලිද? පාත්‍රය කියන බව. දැන් පාත්‍රය කියන බව තමන්ට සිහිපත් වෙනකොට තමන් සිහිපත් වෙන්නේ එළියේ පාත්‍රයේ තියනවා කියලා. දැන් මේ පාත්‍රය කියන තියෙන තැන මනස නියෝජනය කරන්නේ නිකම්ම නෙමෙයි. ඒක නියෝජනය කරන්නේ කොතනද? පාත්‍රය ගැන කතා කරපු දැනුම. සද්දෙන් අපිට පාත්‍රය තියෙනවා. සද්දෙන් පාත්‍රය තියෙනවා. දැන් මම දානෙට එන්න කලින් කතා කරලා කිව්වොත් එහෙම මම පාත්‍රෙත් අරගෙන එන්නේ කිව්වොත් ඕගොල්ලන්ට පාත්‍රය ගැන දැනුමක් නැද්ද? සද්දෙන් පාත්‍රය අරමුණු කරගන්න පුළුවන්. මම දුන්න පාත්‍රය අරගෙන ගිහිල්ලා හොදලා ගේන්න කියලා. දැන් පාත්‍රය අල්ලන්න පුළුවන් දැනුම ඕගොල්ලන්ට තියෙනවා. දැන් පාත්‍රයේ කියන තැන නියෝජනය වෙනවා ඕගොල්ලන්ට මොනවද? අල්ලන්න පුළුවන් පාත්‍රය, අහන්න පුළුවන් පාත්‍රය, මේ විඳින්න පුළුවන් පාත්‍රයක්. අන්න ඒ අල්ලන්න පුළුවන්, විඳින්න පුළුවන්, අහන්න පුළුවන් පාත්‍රය තමයි පාත්‍රේ විඳින්න පුළුවන් විදිහට තමයි මේ මනසෙන් කියලා දෙන්නේ තියනවා කියලා. තියෙන දේවල් විඳින්න පුළුවන් විදිහට ආයතන පහම හදනවා. පහම හැදුවම ආයේ පාත්‍රේ නොගැටෙන්න පුළුවන් අපිට. මේ මට්ටමේ තියෙන තව රූපයක් ගැටෙනවා. මේ මට්ටමේ තියෙන වෙනත් රූපයක් ගැටෙනවා. එතකොට දැන් ඒ රූපේ ගැටෙනකොට ඒ රූපය අරබය හිතෙන් දැනගන්නවා. දැන් හිතත් එක්කයි මේ ගනුදෙනුව කර යන්නේ. මෙතන අනාත්ම ලක්ෂණය ඇති තැන හිතෙන් ඇති බවට ගෙනල්ලා දෙන අතීත කෙලෙස් ටිකත් එක්ක මේ ගනුදෙනුව අපි කර යන්නේ. එතකොට දැන් අතීත කෙලෙස් ටිකත් එක්ක ගනුදෙනුව කර යනකොට මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? මේ තුල තමන් ඉඳලා තියෙනවා. තමන් ඉඳලා කියලා කියන්නේ ඇහැ හටගත්තා, ඇහැ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මොකද දැන් ඇහි චක්කු ප්‍රසාදේ නැතිනම් මේ රූපේ පතිත කරගන්න ගතියට ඇහැ වැය වෙලා. රූපේ වැය වෙලා ඇහැට පතිත වෙන්න, ආලෝකේ වැය වෙලා ඇහැට පතිත වෙන්න. ආලෝකේ පතිත වුණ නිසා දැන් ආලෝකයේ කියන තැන මොකද්ද තියෙන්නේ? මහා භූත රූප කියලා කියන්නේ අපි. සතර මහා භූත කියලා අහලා තියෙනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ සතර මහා භූත. ඇයි මහා භූත කියලා කියන්නේ? භූතයා කියන එක සාමාන්‍යයෙන් අපේ සංකල්ප ලෝකේ තියෙන භූතේ කියලා කියනකොට භූතේ කියන්නේ කාටද? අමනුස්සයෙක්ට. නැත්නම් මේ භූතයාගේ ස්වභාවය තමයි එක එක්කෙනාට එක එක විදිහට පෙන්වන එක. දැන්
මම බය අරමුණ තමයි යා මට අරගෙන පෙන්වන්නේ. මහත්ය බය අරමුණ මහත්යට පෙන්වනවා. අර මහත්ය යම් බය හිතෙන් බයක් තියෙන තව අරමුණක භූතයගේ ස්වභාවය තමයි ඒ කෙනා බය රූපේ පෙන්වන එක. එයාගේ නිශ්චිත රූපේ නෙමෙයි. මම බය නම් යම් රූපයකට මම බය රූපේ තමයි යා පේන්නේ ඉන්නේ. එතකොට මම බයටපත් වෙනවා. සාමාන්‍ය සම්මුති ලෝකේ අන්න එකයි මහා භූතය. භූතයෝ කියලා කියන්නේ. එතකොට අන්න ඒ භූතය කියන අර්ථයෙන්ම තමයි මේ මහා භූත කියලා කියන්නේ මේ හතරට. මහා භූතයන්ගේ ස්වභාවය මොකද්ද? ඇහැ ඉදිරියට පෙනී හිටිනවා එයාට බිඳෙන්න පුළුවන් විදිහට. මහා භූතයේ ලක්ෂණය මොකද්ද? ඇහැ ඉදිරියට පේනකොට ඇහැට පේන්නේ නැහැ ගඳ සුවඳ. ඇහැට පේන්නේ මොකද්ද? පාටය. රූප. ඇහැට පේන්නේ පාට ටික. මහා භූතයන්ගේ ලක්ෂණය ඇහැ ළඟට එනකොට මට මම් බය රූපේ මට පෙන්වනවා වගේ ඇහැට පෙන්වන්නේ එයා බිඳෙන රූපේ වර්ණ සටහන. කන ළඟට එනකොට සද්දය. දිව ළඟට යනකොට රසය. නාසය ළඟට යනකොට ගන්ධය. කය ළඟට එනකොට ස්පර්ශය. මේ මහා භූත පෙනී සිටින ආකාරය. එතකොට හැම වෙලාවකදීම ඒක මේ මහා භූතය හැකියාවක් නෙමෙයි අපේ තියෙන ප්‍රසාදේ හැකියාව හොඳේ. නැත්තම් අර බාහිරටමයි යන්නේ අපි ගොඩක් වෙලාවට ධාතුව පැත්තේ හරි තියනවා කියලා ඇති කරගන්න. ඇහෙන් කරන්නේ හැම වෙලාවකදීම මේ වර්ණ සටහන ගෝචර කරගන්න ගතිය හදන එක. මේ වර්ණ සටහන දැක්කට පස්සේ දැකපු දේ අරබය දැන් ඇති බවට විඳිනවා කියන එක පැහැදිලිද? ඇති බවට තේරෙනවා. තේරෙනකම නිසා ආයෙත් තියෙන දේ විඳින්න පුළුවන් විදිහට මේ ආයතනේ ප්‍රසාද ටික හදලා දෙනවා මේ මොහොතේ. ආයෙ ගැටෙනවා. ආයෙ ගැටෙනම ආයෙත් හිතෙනවා තියෙනවා කියලා. තියෙන බවට හිතන නිසා හදලා දෙනවා. දැන් අපිට ලෝකේ අම්මා තාත්තා මැරෙන දුකක් තියෙනවා නම් දුව පුතා මැරෙන දුකක් තියෙනවා නම් ලෙඩ වෙන දුකක් තියෙනවා නම් මහලු වෙන දුකක් තියෙනවා නම් ගෙවල් දොරවල් විනාශ වෙන බවක් තියෙනවා නම් මේ ගෙවල් දොරවල් දාලා හොඳට ඉන්න දූ දරුවෝ දාලා අපිට හරි මැරිලා යන්න වෙනවනේ කියලා දුකක් තණ්හාවක් තියෙනවා නම් මේ කායික මානසික පීඩාවක් පීඩනයක් තියෙනවා නම් මේ හැම දෙයකටම හේතුව මොකද්ද? ඇති බවට හම්බෙන මේ ගතිය. ඇති බවට හම්බෙන ගතිය. දුක හැම වෙලාවකදීම තියෙන්නේ දුක්ඛ සත්‍ය ඇති තැනක. දුක්ඛ සත්‍ය මොකද්ද දැන්? ඇති බවට හම්බෙන එක. පාත්‍රේ කාටවත් දුක වුණාද? දුක උනේ නැහැ. නමුත් ඇති බවට හම්බුණා. ඇති බවට හම්බුණ එකේ ලක්ෂණය මොකද්ද? මේ මොහොතේම ජාතිය හදලා දෙන එක. ජාතියේ ලක්ෂණය මොකද්ද? ජරා මරණ දුක උරුම කරලා දෙන එක. ඉස්සරහට තමන් ඉන්න දැන් තමන්ට පාත්‍රයේ විඳින තමන්ට පුළුවන් පාත්‍රයේ දැක්ක කියලා මෙහි හදාගන්න තමන්ට ජරා මරණ දුක එළියෙන් හදාගන්න පුළුවන්කම තියෙනවා. මම පාත්‍රයේ දැකලා ඇලුන් නැති වුණාට පාත්‍රයේ ඇති බවට හදාගන්න ආයතනයේට තව වර්ණ සටහනක් එනකොට එතන දරුවා හදාගන්නවා. හදාගත්ත දරුවට ඇලෙනවා හැබැයි. එතකොට දැන් මේ එකම අරමුණක් රූපයක් ඇති බවට හම්බෙන හැම තැනකදීම මොකද්ද තියෙන්නේ? එතන ඉඳලා සසරට අනන්ත අප්‍රමාණ කාලයකට ඊළඟට දුක තියෙනවා නම් ඒ දුක තියෙනවා මේ දැන් පේන අරමුණ තුල. ඒ දුක අපි විඳින්නේ නමුත් දුක අපි මේ ජීවිතේ ජරා මරණ දුකෙන් ජරා මරණයන්ගෙන් තොර දෙයක් නම් පරිහරණය කරන්නේ නැහැ. ජරා මරණම් පරිහරණය කරනවා. ලෝකේ අපි හැම වෙලාවකදීම ජරා මරණ දුක තුලයි ඉන්නේ. ජරා මරණයන්ගෙන් තොර දෙයක් පරිහරණය කරන්නේ. අන්න ඒක නිසා අපිට කිව්වා දුක පිරිසිඳ දකින්න. දැන් කිව්වේ නෑ දුක නැති කරන්න කියලා. දුක නැති කරන්න ගියොත් වැරදි. දුක නැති කරන්න ගියොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ අද කරන දේම කර කර ඉන්න. අද හදන්නේ අපි මොකද්ද? දුක නැතුව ඉන්න. අද හදන්නේ දුක නැතුව ඉන්න. දැන් ඉඳගෙන ඉන්නකොට පහසුද? නෑ ටිකක් වෙලා යනකොට බිම ඉඳගෙන ඉන්නත් ඕනේ කකුල් රිදෙනවා අතපය රිදෙනවා වේදනාව දැනෙනවා. දැනනකොට මොකද්ද කරන්නේ? මාරු කරනවා. අපි හිතමු ඔන්න කකුල දිග ඇරියා යන්තම් පොඩ්ඩක් කකුල දිග ඇරගත්තා කියලා. දැන් හැම වෙලේම දිග කරගෙන ඉන්න පුළුවන්ද? බෑ. ටික වෙලාවක් යනකොට ආය අමාරුයි. ආය වෙනස් කරනවා. දැන් අපි හදන්නේ මොකද්ද? අකුලගෙන හිටිය දුකයි දුක නැති කරනවා දැන් කෙලින්ම. කකුල දිග ඇරියා. කිසි ප්‍රශ්නයක් නැහැ දුක නැති කරනවා. දුක නැති කරන්න ගන්නෙ තව දුකක්.
දිග කකුල අකුලගෙන දුක් විඳ අපි කකුල අකුලගෙන දුක් විඳින බව නැති කරන්න ගන්නෙ මොකද්ද? කකුල දිග ඇරීම කියන අනිත් දුක. දුක නැති කරන්න ගියොත් අපිට අන්න ඇති වෙන දේ මොකද්ද? තවත් දුකක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කිව්වා කවදාවත් දුක නැති කරන්න හදන්න එපා ජීවිතේ. ජීවිතේට ගෙවල් දොරවල් නැති එක දුකක් වෙන්න පුළුවන්. සල්ලි මිල මුදල් නැති එක විනාශ වෙන එක දුකක් වෙන්න පුළුවන්. දූත් දරුවෝ නැති එක දුකක් වෙන්න පුළුවන්. හිටියත් ඒ අයගේ ජරා මරණේ දුකක් වෙන්න පුළුවන්. දුක නැති කරන්න හදන්න එපා. එහෙනම් මොකද්ද කිව්වේ? සමුදය දුරු කරන්න කිව්වා. සමුදය දුරු කරන්න යනකොට සමුදය දුරු කරන්න නම් දැන් තණ්හාව මොකද්ද? සමුදය තණ්හාව. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දැන් අපි දුක දෙකක් දැක්කනේ. මොකක්ද එක දුක? දුක්ඛ සත්‍ය කියන තැනින් දැක්ක එකක්. අනිත් එක දුක දැක්කා. දුක්ඛ දුක්ඛ. දැන් දුකේ වෙනස මොකද්ද? දුකයි දුක්ඛ සත්‍යයේ වෙනස. දුක හැම වෙලාවකදීම ඇති දේ වෙනස් වෙන එක දුක. ඇති දේ වෙනස් වෙන එක විපරිණාම දුක්ඛතා. වෙනස් වෙන බව දුක. අපි ආදරය කරන කැමැති බොහොම ආදරෙන් ඉන්න දරුවා ලෙඩ වෙනකොට තමයි දුක එන්නේ. දැන් දරුවා කියන තැන දුක. ඉන්න දරුවා තමයි ලෙඩ වෙනකොට දුක ආවේ. ඒකට කියනවා දුක කියලා. දුක්ඛ සත්‍ය කිව්වා. මොකද්ද දුක්ඛ සත්‍ය? මෙහි හදාගත්ත දරුවා එළියේ ඉන්නවා කියලා හිතන කම දුක්ඛ සත්‍යය. එතකොට දුක්ඛ සත්‍ය තුල දුක ඇති වුණා. දුක්ඛ සත්‍ය තුල දුක ඇති වුණා. කුමක් නිසාද දුක ඇති වුනේ? තණ්හාව නිසා. ලෝකෙ මේ වෙනකොට ආරංචියක් ආවොත් ජපාන පැත්තේ භූමිකම්පාවක් ඇති වෙලා මිනිස්සු දහස් ගාණක් මැරලයි කියලා ඔයගොල්ලන්ට දුක එනවද? දුක එන්නේ ලංකාවේ භූමිකම්පාවක් ඇති වෙලා ගෙවල් දොරවල් තියෙන පැත්තේ සෑහෙන පිරිසක් මැරලයි කියලා ආරංචි වුණොත් දුකක් ඇති වෙනවා, ගැස්මක් ඇති වෙනවා. අත්ගාලා එළියට ගිහිල්ලා පුළුවන් තරමක් කෝල් අරගෙන බලනවා කවුද ඉන්න ඥාතියින්ට මොනවා හරි වෙලාද. ඌ ඒ අයටත් කරදරයි කියලා ආරංචි වෙනවා. දැන් දුක නැද්ද? දුකයි. දැන් ඒ දුක ආවේ අතන දුක නැතුව මෙතන දුක ඇති වුනේ මොකක් නිසාද? බැඳීම නිසා. බැඳීම නිසා. ඒකට කියනවා තණ්හාව නිසා. ඒ අයට කැමැති වුණ නිසා දුක ආවා. දැන් ඔන්න එක දුක, එක සමුදයක්. එක සමුදය. හැබැයි ඔක සමුදේ සත්‍ය නෙමෙයි. ඔක සමුදේ සත්‍ය නෙමෙයි. මේ ශාසනයෙන් බාහිර අයත් දකින්නවා ඇලෙන නිසා දුක එනවා. ඒක නිසා ඇලීම දුරු කරන්න ඕනේ. ඒකින්ද මේ ශාසනයෙන් බාහිර අයත් ඇලීම නැති කරන්න ගොඩාක් උපක්‍රම කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අසිත කාලදේවල තාපසතුමා ළඟ ඉඳලා කෝරක්කත්තිකය වගේ අය වෙනකම්ම. කෝරක්කත්තිකය දන්නවද නේද? කෝරක්කත්තිකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කුක්කුර වෘතේ සමාදන් වුණ කෙනෙක්. කුක්කුර වෘතේ කියලා කියන්නේ බල්ලෙක් විදිහට හැසිරෙනවා. ඇයි එයා බල්ලෙක් විදිහට හැසිරුනේ? දුක නැති කරන්න. එයා අපිට පෙනුනට මෝඩයි කියලා එයා දර්ශනයක් තිබුණා සාමාන්‍ය. මොකද්ද දර්ශනේ? රූපේ නිසා දුක එන බව දැක්කා. සද්ද නිසා දුක එන බව දැක්කා. එයා දැන් හැදුවේ මොකක් කරන්නද? දුක එන ධර්මතාවයම නැති කළා දාන්න. මොකද නැත්තම් එයා දැක්කනම් රූපේ සැපයි කියලා කොහොම හරි රස්සාවක් කරලා හම්බ කරලා හොඳ රූප හොයන්න බලනවා මිසක කුක්කුරුතේ සමාදන් වෙන්න හදන්නේ නැහැ. එයා දැක්ක අරකින් දුක එනවා කියලා. මම මේ ළඟදි දවසක මෙහි ආවට පස්සේ කතා කරාට එක්කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට මම කිව්වේ සොක්‍රටිස් ටෙඩි සෑහෙන ඉස්සරහින් ඉන්නවා කෝරක්කත්තික. ඒ සොක්‍රටිස් අපිට සාපේක්ෂව අපි කියනවානේ සොක්‍රටිස් හොඳ දාර්ශනිකයෙක් කියලා. හොඳ නුවණැත්තෙක් කියලා. හැබැයි මේ දර්ශනයත් එක්ක සොක්‍රටිස් කෝරක්කත්තිකටත් පල්ලෙහා හිටියේ. කෝරක්කත්තිකය දැනගෙන හිටිය පේන රූපේ සැප නැහැ දුක තියෙනවා. ඒක නිසා දුකෙන් මිදෙන්න එයා හොඳ රූප බලලා කොහෙද සතුටු කරන්න හදන්නේ? තමන්ගේ හිත. හොඳ සද්දයක් අහලා සතුටු කරන්න හදන්නේ කොහෙද? තමන්ගේ හිත. කොහෙන් හරි ගිහිල්ලා දැන් සතුටු කරන්න හදලා තියෙන්නේ හිත නෙමෙයිද? හිත මේ සතුටු කරන්න හදන්නේ. හිත තෘප්තියකටපත් කරන්න හදන්නේ. කෝරක්කත්තික බැලුවා දැන් රූප බැලුවත් හිතනම්, සද්ද ඇහුවත් හිතනම්, ගන්ධේ වින්දත් හිතනම් මේ පැත්තෙන් හිතම සතුටු කරන්න හදන එකේ දැන් හිත සතුටු කරන්න හිත දුක් විඳිනවා. ඔය පැත්තේ දුක් විඳිනවට වඩා එකපාරම හිත සතුටු වෙන්න පැත්තක් හොයාගන්න තිබ්බනම් හරිනේ. එයා ඒක හොයන්න ගියේ. සොක්‍රටිස් දැක්කේ මොකද්ද?
හිත සතුටු කරන බව එයාට පෙනුන්නේ නැහැ. එයා හිතුවා රූපේ සැපයි කියලා. එයා හිතුවා රූපේ පැත්තෙන් සැපේනවා, ගන්ධයේ පැත්තෙන් සැපේනවා කියලා. ඒක නිසා එයා රූපේ තියෙන පදාර්ථ වෙනස් කර කර ඒ තුල සතුටු වුණා. රූපේ ගැන හොය රූපේ සතුටු වුණා එයා. ආරය දැක්කා එතන සතුටු කරන්නේ හිතනේ. රූපේ වෙනස් කරන්න ගියා. ඒක නිසා හිත සතුටු වෙන පැත්තක් හොයන්න ගියා. ප්‍රතිපදාව වැරදුන හැබැයි සොක්‍රටිස්ට වැඩි සෑහෙන ඉහළින් හිටියා නුවණින්. එතකොට කෝරක් තාත්විකයා ළඟ ඉඳලා අතෙන්ට යනකම් ඒගොල්ලෝ හෙව්ව දේ මොකද? දුක ප්‍රහාණය කරන්න හැදුවා. හැබැයි මේ අය දැක්ක තණ්හාව නිසා තමයි දුක එන්නේ කියලා. දැනගෙන තමයි කළේ. අද අපිත් දකිනවා තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා අපි හදනවා තණ්හාව නැති කරන්න. බුදුරජාණන් වහන්සේත් පෙන්වුවා තණ්හාව නැති කරන්න කියලා. ඒක නිසා අපි හදනවා තණ්හාව නැති කරන්න. අපි තණ්හාව නැති කරන්න හදන තැන වැරදි. අපි තණ්හාව නැති කරන්න හදන තැන වැරදි. ඇයි වැරදි කියන්නේ? අපි gedetta ආස කරනවා කියලා gedetta ආසාව නැති කරන්න හදනවා. gedara තියෙනකොට gedara ආසාව නැති කරන්න. gedara එහි තියෙනවා තමයි. හැබැයි gedetta කැමති වෙන්න හොඳ නෑ. මේක දුක එනවා. දුව පුතා ඉන්නවා තමයි. ඒ උනාට දුව පුතාට ආදරේ වෙන්න හොඳ නෑ දුක එනවා කියලා. ඒ රූපේ තියෙනකොට තණ්හාව නැති කරන්න හදනවා. ඒකත් තණ්හාව නැති කරන බවක් තමයි. හැබැයි සමුදේ සත්‍ය නෙමෙයි ඒ නැති කරන්න හදන්නේ. සමුදේ සත්‍යයේ ලක්ෂණය මොකක්ද? සමුදේ සත්‍ය කියන එකේ ලක්ෂණය ගැඹුරු වැඩිද දන්නේ කියන්නේ. සමුදේ සත්‍යයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම තණ්හාව ඇති වෙන්න හේතු උනේ ඕගොල්ලෝ බැඳුනේ කොතෙන්ටද? දරුවා ඉන්නවා කියන බව නිසා. ඒක නිසා දැන් ඉන්න දරුවට තියෙන ආසාව නැති කරන්න නෙමෙයි ඕගොල්ලෝ උත්සාහවත් වෙන්නේ. දරුවා ඉන්න බව තියෙන එක නැති කරගන්න. අන්න එතකොට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අන්නේ දරුවා ඉන්න බවට තියෙන බැඳීම. දරුවට ආසයි කියන එක නෙමෙයි. දරුවට ආදරේ කියන තැන ඒක එතනින් එහාට ගියපු සමුදයක්. නමුත් සමුදේ සත්‍ය නෙවෙයි. සමුදේ සත්‍ය සියුම් මීට වැඩිය. සාමාන්‍ය මේ ශාසනයෙන් බාහිරව නැතිනම් මෙතනින් එහා කෙනෙකුට පේන්නේ හොඳ නුවණක් තියෙන්න වෙනවා සමුදේ සත්‍ය දකින්න. රූපේ ඇති බවට හම්බෙන මේ ඇති බවට හම්බෙන තැන එයාට සමුදේ සත්‍ය පේන එකට කියනවා නිකාන්ති තණ්හා කියන වචනය. නිකාන්ති තණ්හා. නිකාන්තික්ෂණයේ තණ්හාව කියලා කියන්නේ දැන් මේ පාත්‍රයේ ඇති බවට හම්බෙන එක තුලම බැඳීම තියෙනවා. ඔයගොල්ලෝ කවුරු පාත්‍රයට තණ්හා කරන්නේ නැහනේ. ඔයගොල්ලොන්ට පාත්‍රයෙන් වැඩක් නැහැ. ඒ නිසා පාත්‍රයට කවුරුත් තණ්හා කරන්නේ නැහැ. ඒ වුණත් ඔයගොල්ලෝ තණ්හා කරනවා. ඒ වුණත් ඔයගොල්ලෝ තණ්හා කරනවා. මොකද්ද? පුද්ගල භාවයේ වශයෙන් තණ්හා කරනවා. පාත්‍රය කියලා දකින්නේ තමන්ගේ මනසයි කියලා නොදන්න කම නිසා තමන්ට තමන් කැමති නැද්ද? පාත්‍රය කියලා මෙනෙහි කරන මොහොත වෙනකොට තමන් පුද්ගලයා මේ පාත්‍රයේ පෙනෙන බව. පාත්‍රය කියලා දැනගන්න ගතිය පුද්ගලයාට ආසයි. කන්දක් උඩ ඉඳලා හදිස්සිය එකපාර කකුල ලිස්සලා වැටෙන්න ගියොත් අසුචි තවරුණු ලණුවක් මෙහෙම දාලා තිබුණොත් ලණුව අල්ලගන්නේ නැද්ද අපිට අග්ගා? කන්දක් උඩ ඉන්න ඕනේ නැහැ. බිම ඉඳලා ලිස්සලා වැටෙන්න ගියත් එල්ලෙනවනේ. අපිට අසුචි තවරුණු ලණුව ඕනේ නිසා දෙල්ලුනේ. අසුචි තවරුණු ලණුව ඕනේ නිසා නෙමෙයි එල්ලුනේ. මම වැටෙයි කියන බයට. අන්න ඒ වගේමයි ඔගොල්ලෝ පාත්‍රයට චුට්ටක්වත් කැමති නැහැ. කැමති නැති වුණාට අතන තිබුණ ආත්ම තණ්හාව පුද්ගල තණ්හාව. මෙතනක් තියෙනවා පුද්ගල තණ්හාව. පාත්‍රයේ ඇති බවට හම්බෙන්නේ තමන්ගේ මනස. ඒක නොදන්න කම නිසා තමයි ඔයගොල්ලෝ මෙහි තියනවා කියලා හිතන්නේ. එතකොට ඔයගොල්ලෝ තමන්ට කැමති. පාත්‍රයේ ඇති බව කියන එක තුල ඇලිලා. ඒ තමන්ට කැමති. අන්න ඒ තමන්ට කැමති වෙන බවට කියනවා නිකාන්ති තණ්හා කියලා. අන්න ඔය තමන්ට කැමති බව තියෙන තුල තමයි දරුවා හම්බෙන ගතිය. දරුවා එළියේ ඉන්නවා කියලා හිතන ගතියට කියනවා තණ්හා කරන බව. ඒ තණ්හාව දරුවට ආදරේ කියන ගතියට වඩා සියුම් ගතියක් නේ. අන්න ඒකට කිව්වා සමුදය සත්‍ය. අන්න ඒ සමුදය සත්‍ය දුරු කරන්න ඕනේ. දැන් ඕක දුරු කරන්න පුළුවන්ද අපිට? ප්‍රායෝගිකව දරුවා ඇති බවට හම් වෙන ඔය සමුදය සත්‍ය දුරු කරන්න බෑ අපිට ඇත්තටම. ඒකෙන් හින්දා බුදුරජාණන් වහන්සේ කිව්වා සමුදය සත්‍ය ප්‍රහාතව්වේ තමයි දුරු කරන්න ඕනේ තමයි. හැබැයි ඕක ඔහොම දුරු කරන්න බෑ. ඒක නිසා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නවා. ඒකෙන් කිව්වේ නෑ සමුදය දුරු කර කර ඉන්න කියලා. භාවනා කර කර හරි සමුදය දුරු කර කර ඉන්න කිව්වේ නෑ.
ප්‍රතිපදාව පැනෙවුවා සම්මා දිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමුදය දුරු කරන්න ඕනේ. කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපිට යන්න ඕනේ ළඟම තියෙන සිටි එකට. කරන්නේ මොකද්ද? වාහනේට නගින එක. වාහනේ සිටි එක නෙමෙයි මේක හරි. අපිට කරන්න ඕනේ සමුදය සත්‍ය දුරු කරන එක. හැබැයි පැනෙවුව සම්මා දිට්ඨිය. මේක තමයි යානය යන්න තියෙන. සම්මා දිට්ඨිය ඇත්ත දකින්න කියලා කියන්නේ මොකක්ද? වැරදි දැකීම තියෙන අපිට වැරදි දර්ශනීය තියෙන අපිට වැරද්දක් තියෙන කෙනාට එපැයි නිවැරද්දක් කරන්න කියලා කියන්නේ. ওই වැරද්ද කරන්න එපා නිවැරද්දක් කරන්න කියලා කියන්නේ. සිගරට් බොන්න නැති කෙනෙකුට කියනවනම් අද ඉඳන් සිගරට් බොන එක නතර කරන්න ඕනේ කියලා අපි හරිද? ඇයි? එයා ඒ දේ කරන්නේ. ඒක නිසා අද ඉඳන් සිගරට් බොන්න එපා කියලා හරියන්නේ නැහැ එයාට. ඒක නිසා ඇත්තටම දැන් අපිට කිව්ව සම්මා දිට්ඨිය පැනෙවුවා ඇයි? වැරදි දැකීම තියෙන නිසා. මොකද්ද වැරදි දැකීම? දුක්ඛ සත්‍ය ඇති කරගත්ත තැන. මොකද්ද දුක්ඛ සත්‍ය ඇති කරගත්තේ? පාත්‍රයේ එළිය තියනවා කියලා හිතුවා. ඇහෙන සද්ද එළියේ කුරුල්ලෙක්ගේ සද්ද ඇහෙන්නේ කියලා හිතුවා. මිනිස්සුયો කතා කරන සද්ද ඇහෙන්නේ කියලා හිතුවා. ඇත්තටම සද්දෙට කුරුල්ලෝ හිටියෙත් නැහැ. කුරුල්ලට සද්ද තිබෙත් නැහැ. කුරුල්ලා දැනගත්ත බව මනසට සද්ද තිබුණේ නැහැ. සද්දෙට කුරුල්ලෝ හිටියෙත් නැහැ. සද්දේ කනට ඇහෙන සද්ද මාත්‍රේ. සද්ද තුල කුරුල්ලෝ හිටියද? ඔයගොල්ලෝ හොඳට හිතන්නකෝ ಜಾති අන්ධ කෙනෙකුටත් ওই සද්ද ඇහෙනකොට එයාටත් හිතෙයිද ඔය වගේ කුරුල්ලෙක් කෑ ගහන්නේ කපුට මේ විදිහේ ලස්සන නැත් කළු පාට මෙහෙම සතෙක් කියලා හිතෙයිද එයාට? එයාට හිතෙන්නේ නැහැ. එයා උපතින්ම අන්ධ වුණොත් එයාට ඒ රූපේ නෑ. සද්ද රූපේ ඇත්ත වෙලා එළියේ තියෙන සද්ද ඇහෙනවා. නමුත් සද්දෙට රූප නෑ එයාට. සද්දෙට අපි ඔය දැනගන්න කුරුල්ලෝ නෑ එයාට. අපිට හැම වෙලේම ඔය ඇති බවට හම්බෙන අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අන්න ඒ ඇති බවට හම්බෙන වැරදි දැකීම දුරු වෙන්න තමයි මොකද්ද පැනෙන්නේ? සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියට දකින්න. දැන් ජීවිතේ අපිට කරන්න ඕනේ ඇත්ත ඇති හැටියට දකින්න දේ. ඇත්ත ඇති හැටියට දකින්න බව ඇති කරගන්න ඕනේ ජීවිතේ. ඒක තමයි ප්‍රතිපදාව. ඒක තමයි මාර්ගය. ඇත්ත ඇති හැටියට දකින්න බව ප්‍රතිපදාව වෙනකොට මාර්ගය වෙනකොට හැම වෙලාවකදීම වැරදි දර්ශනීය දුරු වෙන විදිහට මේක පේන්න ඕනේ. හැබැයි මේක ජීවිතයේ ප්‍රායෝගික නුවණක් වෙන්න ඕනේ. නුවණක් නොවන දෙයක වෙනසක් තියෙනවා. පැය ගාණක් භාවනා කරත් වැඩක් නැහැ. ඒක නුවණක් නෙමෙයි. පැය ගාණක් භාවනා කරත් ඒක නුවණක් නෙමෙයි. ඒ වඩන්නේ අපි. අපි ඉඳගෙන හිත එකඟ කරලා ලෝකෙට ගියපු ගමන් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. ඒකට කියන්නේ හොද මඩේ දානවා කියලා. මේ හොදන ආයෙ මඩ දානවා. අනේ මඩ ගෑවිලා කියලා ආයෙ අරගෙන හොදනවා. ඒ වගේ හිත භාවනා කරනවා පැය ගාණක් තිස්සේ. මොකද්ද මේ කරන්නේ? අකුසල් වලින් හිත දුරු කරනවා කියලා අරමුණු සංසිඳවන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. ආයෙ සමාජයට බැහැපු ගම කරපු දේ වැඩක් තියනවද? වැඩක් නෑ. නමුත් දැක්මක් ඊට වැඩිය වෙනස්. දර්ශනය කියන එක ඊට වැඩිය වෙනස්. නැත්තම් නුවණ කියන එක ඊට වැඩිය වෙනස්. නුවණක් කියන එක නැති වෙන්නේ නෑ. මොන දේ කරත් නුවණ නැති වෙන්නේ නෑ. ඕගොල්ලෝ අද දවස් ඇතුළත මොන වැඩේ කළත් අපි දානයක් දුන්නා කියන එක නැති වෙනවද? අදහස නැති වෙන්නේ නෑ. ඇයි අදහස නැති වෙන්නේ නැත්තේ? ඒක ඕගොල්ලෝගේ දැන් තියෙන නුවණ. අපි අද දානයක් දුන්නා කියන එක දැක්මක්. ඕගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් ඒක. ඒක නිසා ඒක නැති වෙන්නේ නෑ. ඒ විදිහටම මේ කතා කරන දර්ශනීය නුවණක් වෙන්න ඕනේ අපිට. ඒ නුවණ නැති වෙන්නේ අද මෙනෙහි කරලා අපි මෙනෙහි කරන්නේ සති දෙකකින් වෙන්න පුළුවන්. හැබැයි අද ඉවර කරපු තැන ඉඳලා අපිට තේරෙනවා අපි දැක්කනම් රූපේ අනාත්මයි කියලා අනාත්ම බව දැකපු ගතිය නැති වෙන්නේ. අපිට ඒක එතනින් ඉතුරුයි. ඒකයි මේ නුවණ වෙනස තියෙන්නේ. නුවණ කියන දේ වෙනස ඒකයි. ඒකයි කණ්ණාඩියේ ඇතුලේ පේන රූප ගැන අපි රැවටෙන්නේ නැති. වැරදිලවත් හිතෙන්නේ නැහනේ ඇතුලේ තියෙනවා කියලා. අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන අපිට ලෝකේ. කණ්ණාඩිය ළඟට පවුඩර් ටිකක් අරගෙන ගිහිල්ලා අපි එහෙ ගානවද පවුඩර්? කණ්ණාඩි නෑ. ඉතින් එහෙනේ මූණ පේන්නේ. කණ්ණාඩිය නෙමෙයිද මූණ පේන්නේ? කණ්ණාඩිය මූණ පේන්නේ. උනාට පවුඩර් ගානවද? එහෙ පෙනුනට මෙහෙ ගාන්නේ. ඇයි අපිට එළඹ සිටි නුවණක් තියෙනවා කණ්ණාඩිය ළඟට යනකොට එහෙ පෙනුනට මෙහෙයි තියෙන්නේ කියන නුවණ.
ඒ නුවණ නිසා අපි මේ පැත්ත ටික බලාගෙන එනවා එහෙ ගැන අදහසක් නැතුව. ඒ වගේම ඇස් හමුවට රූපේ එනකොට අපි අපේ හිත ගැන නුවණයි, මනස ගැන නුවණයි. මෙහි ඇති බවට ගෙනල්ලා දෙන්නේ තමන්ගේ මනසේ හැකියාවයි කියන තමන්ගේ මනසින් පෙන්වන බවට නුවණයි. දරුවා කියලා පෙන්නකොට තමන්ගේ මනසින් උපද්දන ලක්ෂණ ටික තමන්ට නුවණයි. දැන් දරුවට ඇලෙන්න යන්නෙත් නෑ, ගැටෙන්න යන්නෙත් නෑ තමන්. ඒ දරුවා කියන තමන්ගේ මනසේම ලක්ෂණේ දකින්න නම් තමන් තමන්ගේ හිතත් එක්කම ඇලිලා ගැටෙනවද? නෑ. එච්චර මෝඩ වෙන්නේ නෑ. ඒ දර්ශනේ තමන්ගේ දර්ශනේ වෙලා. දැන් අපේ ආරන්නේ රිලව් ඉන්නවා ගියානේ ආරන්නේට නේද? මේ රිලව් කණ්ණාඩි වලට හරි කැමති වාහනේට පැනලා තිබුණා නේද? කණ්ණාඩියට හරි කැමතියි. කණ්ණාඩියේ බැලුවාම ඡායාව පේනවා. තමන්ගේ ඡායාව බැලුවාම පේනවා. ඉතින් අපේ කුටි හදපු මුල් කාලෙදී මේ ජනෙල් වීදුරු දාලා තිබුණා. වීදුරුවේ පේනවා ඡායාව රිලව ඇවිල්ලා බලනකොට. එයා හිතන ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. ඉස්සරහට පනිනවා, ආපස්සට පනිනවා, කෑ ගහනවා, අතින් ගහලා බලනවා. මේ සෑහෙන යුද්ධයක්. දැන් අවුරුදු 10ක් 12ක් විතර වෙනවා. තාමත් රිලව ආවම තාමත් කෑ ගහනවා, තාමත් පයින්නවා. වාහනයක සයිඩ් කණ්ණාඩියක් එහෙම බලුවම මෙහෙම එහා පැත්තෙන් ගහලා බලනවා ඉන්නවද කියලා. තාමත් බලනවා. නතර කරන්නේ. අපිට හිතෙනවා රිලව හරි මෝඩයි කියලා. ඇත්තටම රිලවගේ තිබුණ මෝඩකම මොකද්ද? එයා එතන ඉන්නේ මම මේ ඉන්නකොට තව කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන. එයා ගිහිල්ලා හිතන්නේ මම මෙහෙ හිටියට තව කෙනෙක් අරකස්සේ ඉන්නවා කියලා. පැත්තකට ගියත් එයාගේ තියෙන සංඥාව මොකද්ද? මෙහෙ හිටියට අරහෙත් තව එක්කෙනෙක් ඉන්නවා කියලා. දැන් බලන්න යන්නේ හේතු ටික තියෙන ඇතුලේ ඉන්න කෙනාව. යනකොටම හිතෙන්නේ පෙරපස නැතුව අර ඉන්න එක්කෙනා. දැන් ආයෙ පයින්න රණ්ඩු වෙනවා. මේක නතර වෙන්නේ අවුරුදු 10ක් නෙමෙයි තව අවුරුදු 10ක් ගියත් රිලව ඔය දේ කරනවා. ඒක තමයි රිලවගේ මෝඩකම. හැබැයි අපිට රිලවගේ මෝඩකම තේරෙනවා. හැබැයි රිලවත් කාම භූමිය අපිත් කාම භූමිය ඒ මෝඩකමම අපිත් කරනවා අනිත් විදිහට. කණ්ණාඩියේ නොරවටුණාට රිලව කරන මෝඩකම අපිත් කරනවා ඒ විදිහටම. කොහොමද අපි මේ මෝඩකම කරන්නේ? ඉපිද නිරුද්ධ වුණ රූපය ඇති බවට තියනවා කියලා හිතනවා. කණ්ණාඩියේ තමන්ගේම ඡායාව රිලව හිතුවා මොකද්ද? ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. පාත්‍රය කියලා තමන්ගේ මනසම විඳින පනසෙම ලක්ෂණේ දැනගන්න අපි හිතනවා පාත්‍රය කොහෙ තියෙන එක කියලාද හිතන්නේ? එළියේ තියනවා කියලා. රිලව තමන්ගේම ඡායාව දැක්ක කොහේ විදිහටද? එළියේ කණ්ණාඩිය ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා කියලා. පාත්‍රය කියලා දැනගත්තේ කොහෙ තිබ්බ ටිකද දැන්? තමන්ගේ මනසෙන් ගෙනල්ලා දීපු ලක්ෂණ ටික මනසෙන්ම විඳපු දේ පාත්‍රය. මනසෙන්ම විඳින පාත්‍රය කියන ලක්ෂණය අපි හිතනවා කොහෙ තියෙන දේ කියලාද? එළියේ තියෙනවා කියලා. දැන් රිලවයි අපි සමාන නැද්ද? රිලවයි අපි එක සමාන මට්ටමේ ඉන්නේ. ඒකයි රිලවත් කාම භූමිය අපිත් කාම භූමිය කියලා කියන්නේ. එයා පොඩ්ඩක් කාම භූමියේ තව ටිකක් මෝඩයි අපිට වැඩිය අපි ඊට වැඩිය පොඩ්ඩක් උඩින් ඉන්නවා. නමුත් භූමිය එකයි. එකම මට්ටමේ ජීවත් වෙන්නේ. මොකද්ද එකම මට්ටම? ඇති බවට හම්බෙන දේ, බාහිර තියනවා කියලා හිතනකම. තියෙන දේ විඳින්නේ තමන්ගේ මනසයි කියලා තමන්ට නොපෙන්නේනකම. අන්නේ නොපෙන්නේන වැරදි දර්ශනය දුරු කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම පෙන්වන්නේ. දැන් සතර ඉරියව්වෙම ඔය නුවණයි භාවිත වෙන්න ඕනේ අපිට. මේ තියෙන දේ නෙමෙයි තමන්ගේ මනස දකින්න බව. රිලවට ඕක පෙන්වන්න වුණොත් කණ්ණාඩියේ ඉන්න ඡායාවක් කියලා එයාට මොකද්ද පෙන්වන්න වෙන්නේ අපිට? එයාට කියලා දෙන්න වෙනවා ඔය පෙනුනට පේන්නේ අපේම ඡායාව. නිතරම බලන්න අතක් උස්සනකොට බලන්න. මෙහි උස්සනකොට එහි උස්සනවා පෙනේ. පයින්නකොට එහි පනිනවා වගේ පෙනේ ඒත් ඔබේ ඡායාව. අපිට එයාට කියලා දෙන්න වෙයි. හිතට කියලා දෙන්න වෙනවා අපිට පුරුදු කරන්න වෙනවා සම්මා දිට්ඨිය මේ නුවණ පෙන්වන්න වෙනවා මොකද්ද? පාත්‍රය කියලා කියනකොට තමන්ගේම ඡායාව මේ තියෙන්නේ. නැතිනම් තමන්ගේම මනසේ හැකියාව පාත්‍රය දැනගන්නේ තමන්ගේ හිතේ තියෙන දේ. රූපේ නෙමෙයි. රූපේ දැනගන්න රූපේ වැය වෙලා ඉවරයි මේ මොහොතට යනකොට. ඉතුරු වෙච්ච දේ ආයෙ ගන්න බෑ. මේ ගියපු තප්පරේ ආයෙ ගන්න බෑ. නිරුද්ධ වුණ රූපේ ආයෙ ගන්න බෑ අපිට. නිරුද්ධ වුණ සද්දේ ආයෙ ගන්න බෑ අපිට.
මේ විදිහට අපිට මේ ස්පර්ශ ආයතන පහ ගැනම නුවණක් දැනුමක් ගෙනල්ලා දෙන්න වෙනවා. ඒකෙන් කියන්නේ මේ සමතේ එපා, බුද්ධානුස්සතිය වඩන්න එපා, මෛත්‍රී භාවනාව කරන්න එපා, ආනාපාන සතිය කරන්න එපා කියලා නෙමෙයි. ඒක අවශ්‍යයි. අවශ්‍ය මොකටද? මේ ඇත්ත පෙන්වන්න. හිත එකඟ කරගන්න. අලු ගොඩකට පොල්ලකින් ගැහුවා වගේ හිත අලු ගොඩකට පොල්ලකින් ගැහුවා මොකද වෙන්නේ? මොකද අලු ගොඩ හිත විසිරෙනවා. අලු ගොඩ විසිරෙනවා. ඒ වගේ හිත අරමුණු ගොඩක විසිරිලා නම් දැන් අපිට එක එක අල්ලන්න අමාරුයි. ඒක නිසා හිත එකඟ කරන්න. සමතකමටහනක් වඩන්න. වඩලා මේ ඇත්ත පෙන්වන්න. දැන් අපේ සීලය පවා එන්න ඕනේ අන්න ওই ඥාන දර්ශනය ළඟට. එතනින් මෙහා සිල් රැක්කොත් එහෙම ඒ සීලයට කියන මොකද්ද? සීලබ්බත පරාමාසයි කියලා. අපි පන්සිල් පද පහ රකින්නවා, පොයට අටසිල් සමාදන් වෙනවා. ඒකට කියන මොකද්ද? සීලබ්බත පරාමාසයි ගොඩක් වෙලාවට. ඇයි? සිල්වත් පුද්ගලයෝ හම්බෙලා අපිටනේ. ලෝකෙ තුල සිල්වත් පුද්ගලයෝ පන්සිල් සමාදන් වුණාම මම පන්සිල් සමාදන් වුණා. අපිට පුද්ගල භාවය ඇති වෙනවා නා. පුද්ගල භාවය මොකද්ද? මෙතන මමත් ඉන්නවා, මට නොමරන්න සතත් ඉන්නවා. නොමරා ඉන්න සතත් ඉන්නවා, මමත් මෙතන ඉන්නවා. දැන් මේ නොමරා ඉඳීම తాවකාලිකයි. තරහ ඇති වෙනකන් විතරයි. තරහ ඉක්මව ගියපු ගමන් මරණවම තමයි යන්නේ. මදුරුව කනවා, ඉවසීම තියෙනකම් මදුරුව නොමරා ඉන්නවා. සිහිය තියෙනකම් මදුරුව නොමරා ඉන්නවා. සිහිය නැති වෙච්ච ගමන් අත යනවා ටක් ගාලෙට ගහලා ඉවරයි. සමහරලාට මේ සමහර අයත් අපිත් එක්ක කතා කරගෙන ඉන්නවා, මෙහෙම ගහනවා මෙහෙම ගහනවා. එයාවත් දන්නේ නැහැ ඇත්තටම. ඒ පැත්තේ දැන් මෙහෙනම් මදුරු අඩුයිනේ, එහෙම මදුරු ඉන්නවනේ කැලේ වුණා. මේ අපිත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් මෙහෙම ගහනවා මෙහෙම ගහනවා. අපි අතින් නිකන්වත් අපි මදුරුවෙක් එහෙම කරන්න යන්නේ නැහැ. නමුත් ඒ අයට ස්වභාවයෙන් මේක ගිහිල්ලා තියෙනවා. මේ හිතලා නෙමෙයි මේ මදුරුව කනවා, මේ කතා කර කර වෙන සිහියක ඉන්න ගමන් ගහලා ඉවරයි. ඇයි හිතෙන්ම දෙන්නේ මදුරුව ඇති බවට. ඉන්න මදුරුව නැති කරන්න අපි බලන්නේ. එයාගේ සීලය නෑ. දැන් සිල්වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හැම වෙලාවකදී මේ සීල සමාදන් වුණ අයත් ඔහොම තමයි ගොඩක් වෙලාවට. මදුරුව නැති වෙන්න ඕනේ අපිට. මදුරුව නැති වෙන්න ඕනේ සීලය තුල. කොහොමද? අපිට සීලේ රකින්න දෙයක් තියෙනවා කියලා කියන්නේ සිල්වත් වෙනකොට මදුරුව නැති තැනට සිල්වත් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. එළියේ මදුරුව නැති තැනට අනාත්ම ධාතුව ඇති තැනක පිරිසිඳ දකින්න වෙනවා මදුරුව හම්බුනේ කොහොමද කියලා. ඒ වගේම මදුරුව කන්න කය හම්බුනේ කොහොමද කියලා. අපිට හිතෙනවනේ අඩි 5ක 6ක ඇඟක් තියෙනවා කියලා. කවුරුත් ඔය ඇඟ විඳිනවද? ඕගොල්ලොන්ට අඩි 5ක 6ක ඇඟක්, ඔළුවක්, මූණක්, නාසයක්, කටක්, අතපය ඔය දැනෙනවද කාටවත්? දැනෙන්නේ නැහැ. ස්පර්ශයක් වෙනකොට ස්පර්ශ නෙමෙයිද ප්‍රකට වෙන්නේ? ස්පර්ශය ප්‍රකට වෙන්නේ. ඇඟිලි දෙක පොඩ්ඩක් අල්ලලා බලන්න කාටද ඇඟිල්ල තේරෙන්නේ කියලා. ගැටෙන බව ස්පර්ශ නෙමෙයිද මේ ප්‍රකට වෙන්නේ? ඇඟිල්ල තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේ ස්පර්ශයේ ගැටෙන තැනක ගෙනල්ලා දෙනවා කොහෙන්ද? මනසින් ධර්මතාවයක් මොකද්ද? අඩි 5ක 6ක ඇඟක Tamange ඇඟේ අතේ මෙන්න මේ ඇඟිලි දෙකයි ස්පර්ශ වුනේ. දැන් වින්දේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශ විඳින තැනක අඩි 5ක 6ක ඇඟයි අතයි ඇඟිල්ලුයි ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? මනසින් ගෙනල්ලා දාපු ටික. අර අතීතේ ඉඳලම හිටපු දරුවා ගෙනල්ලා දුන්නා වගේ තමයි අඩි 5ක 6ක ඇඟක්ම ගෙනල්ලා දුන්නා අපිට. ඒ ටික මනසේ හැකියාව. දැන් මෙන්න මේ විදිහට ඒ තැන ඉපිද නිරුද්ධ වෙන ධර්මතාවය අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මනසේ හැකියාවෙන් වෙන් කරලා. අන්න ඒ නුවණ තමයි අපිට ජීවිතේ ඇති කරගන්න වෙන්නේ. අන්න ඒ නුවණයි අපිට භාවනාව ප්‍රතිපදාවක් තුළ වැඩෙන්න වෙන්නේ. අපි ඇති කරගන්න වෙන්නේ. ඒක නිසා අන්න ඒ කාරණාව ගැන නිතර මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා. ටිකක් තේරෙන අඩු වෙන්න පුළුවන්. නමුත් වැඩිපුර ටිකක් අහලා හරි තේරුම් ගන්න වෙනවා. ඔව්. තව ඔය නිශ්චිත මේක සහ තව ඔය නිශ්චිත දේවලුත් එක්ක අහලා මේක තව ටිකක් ප්‍රගුණ කරගන්න වෙනවා. මොකද මේක නැත්තම් මිදෙන්න බෑ. ලෝකයා ගොඩාක් නිවන් පනවයි. ලෝකයා ගොඩාක් නිවන් පනවයි. මොකද මම කියාගෙන ආපු කතාව සම්පූර්ණව කියන්නේ කිව්වොත් ගොඩක් වෙලා යනවා. ඒක නිසා මේ ඊයේ
ඔය ගැන ලොකු දේශනාවක් කළා වෙනම. ඒ දේශනාව එවන්නම් ඒකත් අහන්න. මේ දැන් අපි කතා කරන්නේ දුක දෙකයි, සමුදය දෙකයි, නිරෝධත් දෙකක් තියෙනවා, මාර්ගත් දෙකක් තියෙනවා. ඔය විදිහටම අපිට නිරෝධ දෙකකුත් මාර්ග දෙකකුත් තියෙනවා. ලෝකයට පුළුවන් ශුන්්‍යතාවයක් උපදෝගෙන ඉන්න පුළුවන්. හිස් බවක් උපදෝගෙන ඉන්න පුළුවන් කිසිමම දෙයක් නැති බවට. දැන් නැත්තේ මොනවද? මොනවත් නැහැ. සත්පුද්ගලයෝ නැහැ. හැබැයි සත්පුද්ගලයෝ නැත්තේ ඉන්න සත්පුද්ගලයෝ තමයි නැත්තේ. ඉන්න සත්පුද්ගලයෝ නැත්තේ සත්පුද්ගලයෝ නැති තැන ඇත්ත වෙලා. සත්පුද්ගලයෝ නැති තැන ඇත්ත වෙලා හැබැයි ඒ සත්පුද්ගලයෝ ඉන්නවා ඉන්න අය නැහැ. මේ ගේ ඇස්සේ සත්තු නැහැ. සත්තු නැහැ කියන එක අපි දන්නවා දකිනවා. හැබැයි එළියේ සත්තු ඉන්නවා. මෙතන නැහැ. එළියේ සත්තු ඉන්න බව දකින නිසා මෙතන නැහැ හැබැයි. ඒ ලෝකේ සත්පුද්ගල භාවයේ ශුන්‍යයි හැබැයි මෙතන නැහැ කියලා ලෝකෙට ශුන්‍යතාවයක් ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ශුන්‍යතාවයේ විඳින්නේ කවුද? ලෝකෙ හිස් කියලා කියනවා හිස් සියලුම ශුන්‍යතාවයක් තියෙන කියලා. දැන් ශුන්‍යතාවය දැනගත්තේ කවුද? ශුන්‍යතාවය දැනගත්තේ තමයි. ශුන්‍යතාවයේ විඳින්න ඉතුරු වෙලා. Taman ඉතුරු වෙලා. ලෝකෙ කොහෙන් කතා කරන්න ගියත් අන්තිමේටම චුට්ටක් හරි තියාගන්න හරිම ආසයි. පොඩ්ඩක් හරි තියාගන්න මම ඉන්නවා කියලා පොඩ්ඩක් හරි අයිනකින් තියාගන්න හරිම කැමතියි. ඒක නිසා කොහෙන් හරි ඇති බවකට ගෙනත් දෙනවම තමයි. ඒක නිසා නිවන් ගොඩක් ඇත්තේ නෑ. එකම නිවන තියෙන්නේ නිරෝධ සත්‍ය දෙකට බෙදලා නිරෝධය දෙකට බෙදලා පෙන්නනවා. නිරෝධයයි නිරෝධ සත්‍යයයි. අපි යන්නේ නිරෝධ සත්‍ය කියන තැන සාක්ෂාත් කරනවා. නිරෝධේ නෙමෙයි. නිරෝධ ගොඩක් තියෙනවා. ඒක නිසා මේ කාරණාව තව ටිකක් නොතේරුණත් මෙනෙහි කරන්න තේරුම් ගන්න බැරි බවක් නෑ. ඔක ගැඹුරුයි කියලා අතහැරලා දාන්න එපා. මොකද අපිත් එකපාරම මේ දැනගෙන මේ ලෝකෙට ඉපදුණා නෙමෙයි. නිදි කිර කිර බණ අහලා තමයි මේක තේරෙන මට්ටමකට ආවේ. කාලයක් අහලා නොතේරි ප්‍රගුණ කරලා මේ නොතේරි අහලමයි ඇත්තටම මේක තේරෙන්න ගන්නෙ. අර එක අම්මා කෙනෙක් කියනවා මම නිතර කියන කතාවක් ටීවී එකේ බණ යනකොට ටීවී එක ඕෆ් කරනවා කිව්වා. ඇයි තේරෙන්නේ නැහැ. හරි තරහක් ඇති වෙනවලු මේ මොනවා කියනවද දන්නේ. මේක තේරෙන්නේ නැහැ. ඇයි අනිත් ඔක්කොම මොනවා හරි කියනවා තේරෙන්නේ යමක් කියනවා මේක තේරෙන්නේ නැහැ. ඉක්වන්න ගිහලා ඕෆ් කරලා දානවා. දවසක් වැඩක් කර ඉන්නකොට සාවින්නාසගේ දේශනයක් ඕෆ් කරන්න අමතක වුණාලු ටීවී එක බැරි වුණාලු වැඩේ කර හිටපු නිසා. දැන් ඇහෙනවලු. ටිකක් ඇහෙනකොට ඇත්තටම මේකේ මොකක් හරි දෙයක් තියෙනවා වගේ කියලා හිතනවලු එදා පොඩ්ඩක් මේ ඇහි හිටපු ටිකට තේරුණා. ඊට පස්සේ එදා ඉඳන් අහගෙන ඉන්න ගත්තා කිව්වා. පස්සේ බලනකොට ටික මේක තේරෙනවා. දැන් ඒකම අහනවා. දැන් එතකොට මේ යථාර්ථයේ තේරුම් ගන්න දේ අපිට කරන්න තියෙන්නේ. ඒක නිසා මේක ගැඹුරුයි කියලා අතෑරලා දාන්න එපා. නොතේරුණක් කමන්නේ නිදි කිර අහන්න ටික හරි තේරෙන්න ගනි. එතකොට ඒ තේරුම් ගැනීම ඔස්සේ තමයි කවදා හරි මිදීමක් නම් වෙන්න තියෙන්නේ. දුක නැති කිරීමක් නම් වෙන්න තියෙන්නේ. මම කියන්නේ මට සසර තිබුණත් එකයි, ගිය ජීවිතයේ තිබුණත් එකයි, ඉස්සරහට තිබුණත් එකයි, අද වුණත් දුක නැතුව ඉන්න පුළුවන් එකම දේ මේ දර්ශනයට හිත තිබ්බහම. ඔගොල්ලෝ බොරු නම් ඔගොල්ලෝ ප්‍රායෝගිකව කරලා බලන්න ජීවිතේට ලොකු හිතට තරහක් එන වෙලාවක, දැඩි කැමැත්තක් එන වෙලාවක, දැඩි දුකක් එන වෙලාවක හොඳට ওই දර්ශනෙන් හිතට පෙන්නලා දෙන්න තමන්ගේ මනසත් එක්කම නේද ගැටෙන්නේ කියලා. තමන්ගේ මනසට නේද ආස කරන්නේ කියලා. තමන්ගේ මනස ගැන හිත නේද දුක් වෙන්නේ කියලා. දරුවා ලෙඩ වුණ දුක විඳිනවා. ඇයි මෙහි දරුවා කියන බව ඇති කරගන්න හොඳට හිටිය දරුවා මෙහෙන් ඇති කරලා දෙන හොඳට හිටිය දරුවා පතිත කරලා ධාතුව පැත්තේ බලනකොට දැන් නැහැ. දැන් දරුවා ලෙඩ වෙලා. දැන් දුක විඳිනවා. දැන් මෙහි හොඳට හිටපු දරුවා දැන් ලෙඩ වෙච්ච දුක උරුමයි අපිට. ඒක නිසා මේක ඕනම වෙලාවක ප්‍රායෝගිකව දාලා බලන්න දුක නැති වෙන බව Tamanට පෙනෙයි. ඒක නිසා මේ ලෝකේ දුක කියන දේ නැති බවක් නෙමෙයි උරුම බවක තියෙන්නේ. හැමදාම අපිට භෞතික වස්තුව පැත්තේ සමහර විට හිතලා භෞතිකත්වයේ මතම ජීවත් වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ දුක නැහැනේ. මේ සැප ලෝකේ තියෙනවා මේ සැප විඳ ඉන්න පුළුවන් කියලා. බය වෙන්න එපා සැප තියෙන බවම දුක ගෙනල්ලා දෙනවා. අඩුම තරමේ වෙන ඇඟට දුකක් නොතේරුණත් මැරෙන මොහොතේදී මෙච්චර සැප තියෙන තැන දාලා යන්න ඕනේ කියන එක හරි දුකක් වෙනවා. ඒක ලේසි පීඩාවක් පීඩනයක් කියලා එහෙමනම් හිතන්න එපා. ඒ ලෝකේ සැප ඇති තැන සැප දාලා යන්න ඇති වෙන දුක
කොයිතරම් මහත් දුකක් වේද? ඕගොල්ලන්ට කෝටි ගානක මුදලක් තිබිලා, දේපලක් තිබිලා ඒක ටික ටික විනාශ වෙන පිළිවෙලකට වැටෙනකොට ඕගොල්ලෝ බලන් ඉන්නකොට ඕගොල්ලන්ට සැපද? දුක එනවා. ඇයි? Taman සතු දේ Tamanට පරිභෝජනයට ගන්න විඳින්න තිබුණ දේ මේ නැති වෙලා යනවා. ආපහු උපදව ගන්න පුළුවන් බවක් තියෙන කොටත් දුක එහෙම දැනෙනවා නම් ඕගොල්ලෝ හිතන්න මේ දේවල් ඇත්තටම දාලා යන්න ඕනේ කියලා හිතන අන්තිම කාලේ අන්තිම හිත කොච්චර දුකක් ගෙනලා දෙයිද ඕගොල්ලෝ කියලා. ඒක වචනෙන් කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒකයි මරණීය වේදනාව කියන එක වචනකින් කියන්න බෑ කියලා කියන්නේ. මොකද ඒ වේදනාව කායික වශයෙන් නෙමෙයි වැඩිපුරම තියෙන මානසික වශයෙන්. ඒක නිසා ඒ දුක්ඛිත තැනකටපත් නොවෙන්න අපි අද ඉඳන් මේ මනස පුරුදු කරලා තිබුණොත් ලෝකේ අදත් දුක නැතුව එදත් දුක නැතුව ඉන්න පුළුවන් මට්ටමකටපත් වෙයි. ඒ දුක නැති බව තුල අනුත්පාද බව නිවන අපිට සාක්ෂාත් කරන්න පුළුවන් වෙයි. ඒක නිසා අපි ඔන්න ඔය දර්ශනීයට ටිකක් හිත තියලා මෙනෙහි කරලා බැලුවොත් තමන්ගේ ජීවිතේ ගොඩාක් මං හිතනවා ධර්මානුකූලව හැම පැත්තක් ගැනම බුද්ධිමත් විදිහට යන්න පුළුවන්කම ලැබෙයි කියලා. තේරුණා නේද ඒක ටිකක් හරි. හොඳයි එහෙනම් කවුරුත් සාදු කියලා. එහෙනම් බුද්ධ පූජාවන් පූජා කරලා දාන වස්තුවක් සංඝසතු ලෙස පූජා කරලා මේ යෝනිසෝ මනසිකාරයන් පවත්වාගෙන වටිනා කුසලයක් සිදු කරගත්තේ මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුව මේ සියලු කුසල ශක්තිය මේ ස්ථාන අධිග්‍රහිත මේ පින්නතුන් ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේනම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ට මේ පින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන කම. ඒ වගේම මේ පින්නතුන් නම් මිය පරලෝකීය ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. කවුරු හරි විශේෂයෙන් ඉන්නවද? පින් අනුමෝදන්. ඒ ඥාති මතක් කරගන්නේ තමන්ගේ සහෝදරයා, ඒ වගේම මේ මහත්මයා, මේ මෑණියන්, මිය ගිය දෙමව්පිය, ගුරුවරයාදී යම් ඥාති වර්ගයක් කෙනෙක් ඉන්නවා නම් මේ ජීවිතයේ වශයෙන් හෝ සාංශාරික වශයෙන් මිය ගිහිල්ලා ඒ සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් දුකක සිටී නම් දුකෙන් අත මිදෙත්වා, සැපක සිටී නම් ඒ සැපතවතවත් වඩා වර්ධනය කරගනිත්වා. ඒ ඥාතීන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ හැම දිනාටම මේ සීල කුසල ශක්තිය ගොහර කටුව භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් වේවා. ඒ වගේම රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් කුසල ශක්තියෙන් හැම දිනාගේම ජීවිතවලට ඇතිවෙන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව අතුරුාන්තරා වේන ඒ සියල්ලක්ම දුරින්ම දුරු වේවා. හැම කෙනාටම කායික මානසික සුවතාවයේ සැලසී ජීවිත වාසනාවන්ත ධර්මානුකූල ජීවිත බවට පත් කර ගැනීමට ඒ පුජ්‍ය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ධාර්මික සංකල්පනාවන් යහපත් ආකාරයෙන් සිද්ධ කර ගන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා සාදු කියනවා. වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.